ශ්‍රී ලංකාවේ යටත් විජිත අවධියේ දේශපාලන වර්ධනය. මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ ඉතාමත් කෙටියෙන් ශ්‍රී ලංකාවේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේ ජාතීන් යටත් කරගෙන හිටියා. ඊට පස්සේ ඔවුන් හඳුන්වලා දුන්නා මුල්ම ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණය. කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණයේ සිට නැනින් ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණ දක්වා ඉතා කෙටි හැඳින්වීමක් මේ පාඩමේදී සාකච්ඡා කරනවා. එතකොට මේ එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගැන සම්පූර්ණයෙන් ලියන්න දෙන්නේ. සාමාන්‍යයෙන් මේකෙදි ප්‍රශ්න හැදෙන්නේ ශ්‍රී ලංකාවේ යටත් විජිත අවධියේ දේශපාලන වර්ධනය සිදු වුණේ කොහොමද කියලා වගේ පොදුවේ පිළිතුරු ලියන්න තමයි එන්නේ. හරි. මුලින්ම බලමු සෙලාම පෘතුගීසීනුත් දෙවනුව ලන්දේසීනුත් ඊළඟට ඉංග්‍රීසීනුත් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමත් ලංකාව යටත් කරගෙන සිටියා. 1796 දී බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කරා. එතකොට ඉන්දියාවේ මදුරාසිය කේන්ද්‍ර කරගෙන මේ වෙළඳ සමාගම ඉතා අත්නෝමතික හිතුවක්කාරී පාලනයක් ගෙන ගියා මුහුදුබඩ ප්‍රදේශවල. එතකොට 1798 දී සෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා පත් කරමින් ඊළඟට බ්‍රිතාන්‍ය ආණ්ඩුව පාලනයට සම්බන්ධ වුණා. එතකොට 1798 සිට 1802 දක්වා කාලය පාලනය ක්‍රියාත්මක වුණේ ද්විත්ව පාලනයක්. එතකොට වෙළඳ සමාගම ඉවත් වෙලා එය ආණ්ඩුව පමණක් මුහුදුබඩ ප්‍රදේශ පාලනය කිරීමට තීරණයක් ගත්තා. ඒක එමියන්ස් කිවිසුම කියලා අපි හඳුන්වනවා. ද්විත්ව පාලනය අවසන් කරලා ආණ්ඩුව එතෙන් සිට තනිව පාලනය ගෙන ගියා 1798 ඉඳලා. 1802 දී උපදේශක සභාවක් පිහිටෙව්වා. එම උපදේශක සභාවට හිටියා අග්‍රවිනිශ්චකාරවරයා, මහලේකම්වරයා, අනදෙන නිලධාරියා සහ තවත් හමුදාවේ අනදෙන නිලධාරියා සහ තවත් නම් කළ සමාජිකයන් දෙදෙනෙක් ඇතුළත් වුණා. එතකොට සියලුම සමාජිකයන් 5 දෙනෙක් වුණා මේ 1802 පිහිටවපු උපදේශක සභාවේ. එතකොට මුහුදුබඩ ප්‍රදේශවල ආණ්ඩුකාරවරයාගේ නායකත්වය සහ පාලනය ගෙන ගියා. තවදුරටත් නමුත් කන්ද උඩරට රාජධානිය ස්වාධීන ප්‍රදේශයක් විදිහට ක්‍රියාත්මක වුණා. 1818 දී බ්‍රිතාන්‍යයේ උඩරට රදළ ප්‍රධානීන් අතර අත්සන් කළා. 1815 දී උඩරට ප්‍රධානීන් අතර අත්සන් කළා කන්ද උඩරට ගිවිසුම. එතකොට ඒ කන්ද උඩරට ගිවිසුමත් එක්ක බ්‍රිතාන්‍ය මුළු ලංකාවම යටත් කරගත්තා. හරි, දැන් මම මේ කියපු ටික සාරාංශ කරලා නැවත කියනවා. 1796 දී බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්තා. ඊළඟට 1798 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්තා. ඒත් එක්කම 1798 ඉඳලා 1802 දක්වා ද්විත්ව පාලනයක් ගෙන ගියා. ඊට පස්සේ 1802 දී එමියන්ස් කිවිසුමෙන් ද්විත්ව පාලනය අහෝසි කළා. 1802 සිට ආණ්ඩුකාරවරයා මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළා. 1802 දී උපදේශක සභාවක් පත් කළා. 1815 දී කන්ද උඩරට බලය අත්පත් කරගත්තා. ඊට පස්සේ 1833 දී ශ්‍රී ලංකාවට පළවෙනි ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වලා දෙනවා. ඒ තමයි කෝල්බ්රුක් කැමරන් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය.
මේ හුදෙක්ම දේශපාලන ප්‍රතිසංස්කරණයක් විතරක් නෙවෙයි. දේශපාලන සමාජ ආර්ථික නෛතික වශයෙන් සෑම අංශයකටම මේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය බලපානවා සහ ලංකා ඉතිහාසයේ ප්‍රථම ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය මේක වෙන්නේ. එතකොට මේකේ අරමුණ තමයි මේක නිර්මාණය කළේ විලියම් කෝල්බ්රුක් සහ අධිකරණ ප්‍රතිසංස්කරණය කළේ කැමරන් කියන පුද්ගලයා ලංකාවට එවන්නේ මේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය කරන්න. එතකොට මෙහි අරමුණ තමයි රජයේ ආදායමට වඩා වියදම වැඩි වීම. ඒත් බ්‍රිතාන්‍යය කල්පනා කරා මේ යටත් විජිත රාජ්‍යවලින් ඇත්තටම ආදායම් ගන්න ඕනි කියලා. එතකොට ආදායම් ගන්න නම් මෙහි තියෙන වියදම් අඩු කරන්න ඕනි. ඒ සඳහා තමයි මේ ප්‍රතිසංස්කරණය හඳුන්වලා දුන්නේ. ආදායමට වඩා වියදම වැඩි වෙනකොට ඒක සොයා බලන්න ආදායම් වැඩි වීම සඳහා කළ යුතු වෙනස්කම් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න මේ දෙන්න කටයුතු කළා. ඒකට පළමුවෙන්ම 1829 දී විලියම් කෝල්බ්රුක් මෙරටට පැමිණිලා චාල්ස් කැමරන් සමග ලංකාව පුරාම ඇවිදලා මොකද්ද කරන්න ඕන ප්‍රතිසංස්කරණ යෝජනාව කියලා යම් අදහසක් ගත්තා. ඒකට බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් තිබිච්ච රාජ්‍ය නිර්බාධවාදයත් මේ සම්බන්ධයෙන්ම ලිබරල් වාදයේ බලපෑමත් මේ ප්‍රතිසංස්කරණයට හේතු වුණා කියලා කියන්න පුළුවන්. දේශපාලන අදහස් සහ ධනවාදී අදහස් දැඩි ලෙස විශ්වාස කළා මේ කෝල්බ්රුක් සහ කැමරන්. ඊට පස්සේ ඔවුන් ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කළා මේ සියලුම සාධක සලකලා බලලා. 1833 දී කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණ යෝජනා තමයි රාජකාරී ක්‍රමය අහෝසි කිරීම, රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම, උඩරට සහ පහතරට ඒකාබද්ධ කිරීම, සිවිල් සේවයේ ප්‍රතිසංස්කරණ, ඉංග්‍රීසි අධ්‍යාපනයේ පුළුල් කිරීම සහ ව්‍යවස්ථාදායක සභාවක් සහ විධායක සභාවක් පත් කිරීම. එතකොට මේ ප්‍රතිසංස්කරණය මේ කරුණු එක එකක් සාකච්ඡා කරමු. පළමුවෙන්ම කෝල්බ්රුක් අදහස් කරා රාජකාරී ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියලා. එතකොට පැරණි ලාංකීය සමාජය තුළ ප්‍රධානතම ලක්ෂණය උනේ රාජකාරී ක්‍රමය. රාජකාරී ක්‍රමය කියන්නේ තමන්ගේ කුලයට අයත් රාජකාරිය අනිවාර්යයෙන්ම රජුට ඉටු කළ යුතුයි. එතකොට පාලකයන් පවරන වෙනත් ඕනෑම රාජකාරියක් අනිවාර්යෙන්ම ඉටු කිරීමට ජනතාව බැඳී සිටිනවා. එකල තිබ්බ වැඩවසම් ආර්ථික ක්‍රමයක්. සියලු ඉඩම් වල අයිතිය හිමි වුණේ රජුට. රජු රදලයන් වෙත එම ඉඩම් පවරලා දීලා තිබ්බා. ජනතාව ජීවත් වී තිබුණේ රජට අයත් රදලයන්ට පවරා දීපු ඉඩම්වල. මේ නිසා රජුගේ හෝ රදලයන්ගේ පවත්නා වූ ඕනෑම රාජකාරියක් ඉටු කිරීමට ජනතාව බැඳී සිටියා. ලිබරල් වාදී අදහස් වලින් පෝෂණය වී සිටි කෝල්බ්රුක් මෙම ක්‍රමය මානව නිදහස විනාශ කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස විවේචනය කළා. එසේම ධනවාදී ආර්ථිකය සඳහා අවශ්‍ය නිදහස් ශ්‍රමිකයන් බිහි කර ගැනීමට මේ රාජකාරී ක්‍රමය බාධාවක් හැටියට ඔහු දැක්කා. ලංකාව ඇතුලේ ධනවාදී ආර්ථිකයක් ගොඩනගන්න නම් නිදහස් ශ්‍රමිකයන් අවශ්‍ය බවත් ඔහු පෙන්නලා දුන්නා. එතකොට රාජකාරී ක්‍රමයේ මේකට තියෙන බාධාව නිසා ඔහු තමන්ගේ ප්‍රතිසංස්කරණයෙන් හඳුන්වලා දුන්නා රාජකාරී ක්‍රමය අහෝසි කරලා දාමු කියලා. ඊළඟට දෙවැනි යෝජනාව තමයි රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම. කෝල්බ්රුක් ලංකාවට එනකොට රජයේ වෙළඳ ඒකාධිකාරියක් ක්‍රියාත්මක වුණා. ඒ තමයි කුරුඳු, ලුණු, දීවර, කටයුතු, අරක්කු වගේ වෙළඳාම් ගණනාවක සම්පූර්ණ අයිතිය තිබුණේ රාජ්‍යාංශයේ සතුව. මේක නඩත්තු වෙමින් තිබුණා රාජ්‍යාංශය විසින් නඩත්තු කරමින් සිටියා. එතකොට පෞද්ගලික අංශයට මේවා තහනම් වෙලා තිබ්බා. රාජ්‍ය නිර්බාධවාදී අදහස් මත සිටපු කෝල්බ්රුක් සම්පූර්ණයෙන්ම මේ ක්‍රමයක් විවේචනය කළා. ලංකාවේ පෞද්ගලික අංශයට
තහනම් කළා. එහෙත් රජයේ වෙළඳ ඒකාධිකාරියක් පවතින විට පෞද්ගලික ආයෝජකයන් ආර්ථිකයට දායක වීමට නොහැකි බව ඔවුහු මේ විලියම් කෝල්බ්‍රූක් පෙන්නලා දුන්නා. මේ නිසා රජයේ වෙළඳ ඒකාධිකාරිය මුළුමනින්ම අහෝසි කරලා පෞද්ගලික අංශයට ආර්ථික කටයුතු වලට දායක වීමට පූර්ණ නිදහස කෝල්බ්‍රූක් යෝජනා කළා. එතකොට ඊළඟට අපි යනවා ඊළඟ යෝජනාව උඩරට සහ පහත රට ඒකාබද්ධ කිරීම. මෙහිදී පළාත් 16ක් තිබ්බා මුල් කාලීනව. පස්සේ මේක පළාත් 5කට අඩු කළා. උඩරට සහ පහත රට වෙනම පරිපාලන කලාප ලෙස ආණ්ඩුකාරවරයාගේ පාලනය මුල් කරගෙන උඩරට කොමසාරිස් මණ්ඩලයක් මගින් උඩරට පාලනය වුණා. එතකොට ලංකාව වැනි කුඩා රටකට වෙනම පාලන අවශ්‍ය නැහැ. කෝල්බ්‍රූක් විවේචනය කරා මේ පළාත් 16ක් තියෙන එක. එතකොට වියදම් වැඩිවීමට එක හේතුවක් මේක කියලා ඔහු හඳුනාගත්තා. මේ නිසා උඩරට කොමසාරිස් මණ්ඩලය අහෝසි කිරීම තනි ඒකීය පාලන ක්‍රමයක් ගොඩ නැගීමට ඔහු යෝජනා කළා. පළාත් 16ක් පැමිණ තිබීම කිසිසේත්ම ඔහු අනුමත කළේ නැහැ. ඒක පළාත් 5කට අඩු කරලා උතුරු රහ නැගෙනහිර පළාත, බස්නාහිර පළාත, උතුරු නැගෙනහිර ප්‍රදේශ එකතු කරලා බස්නාහිර පළාත ආදී පළාත් 5කට මේ කොහොම හරි මේ පළාත් සංඛ්‍යාව අඩු කළා. ඊළඟට සිවිල් සේවයේ ප්‍රතිසංස්කරණ. සිවිල් සේවය කියන්නේ රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය නඩත්තුවට යන වියදම ඉතා වැඩි බව කෝල්බ්‍රූක් හඳුනාගත්තා. ඒට රාජ්‍ය සේවයේ නඩත්තුව සඳහා විශාල මුදලක් ලංකාවේ වැය වෙමින් තියෙනවා. ලංකාවේ වාර්ෂික ආදායමෙන් වැඩිම කොටසක් වැය වෙන්නේ රාජ්‍ය සේවයේ නඩත්තු කිරීම සඳහා කියලා ඔහු හඳුනාගත්තා. එම නිසා එම විශාල මුදල අඩු කරන්න රාජ්‍ය සේවකයන්ට ගෙවූ වැටුප් අඩු කරන්න විශ්‍රාම වැටුප් අහෝසි කරා. ඇතැම් විශ්‍රාම වැටුප්. ඊපස්සේ රාජ්‍ය සේවකයන්ට ලබා දීලා තිබිච්ච අමතර විශේෂ දීමනා නැවැත්තුවා. සමහර තනතුරු අහෝසි කරලා දැම්මා. සමහර තනතුරු ඒකාබද්ධ කළා. ඒ වගේම මේක උදාහරණයක් ඇටියට නියෝජ්‍ය ලේකම් තනතුරු අහෝසි කරලා එහි වගකීම මහ ලේකම්වරයාට පැවරුවා. ආදායම් පිළිබඳ කොමසාරිස් සහ ගෙවීම් පිළිබඳ කොමසාරිස් කියන තනතුරු දෙක අහෝසි කරලා ඒ වෙනුවට භාණ්ඩාගාරික කියලා එක තනතුරක් දැම්මා. එතකොට මේ වෙනස්කම් තුලින් වියදම අඩු කරගෙන ආණ්ඩුකාරවරයාට පෙන්වුවා ඔහු මේ විදිහට රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කළ යුතුයි කියලා. එතකොට රාජ්‍ය සේවය අකාර්යක්ෂමතාවයක් මේ වෙනකොට වැඩි වෙලා තිබුණා. ඊළඟ යෝජනාව තමයි කෝල්බ්‍රූක් යෝජනා කරපු ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය පුළුල් කිරීම. ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි පාසල් පද්ධතියක් පිහිටුවීමට ඉංග්‍රීසි උගත් ස්වදේශිකයන් පිරිසක් මෙරට බිහි කර ගැනීමට කෝල්බ්‍රූක් යෝජනා කළා. ඊට හේතුව ලෙස ඔහු පැහැදිලි කරේ රාජ්‍ය සේවය සඳහා ස්වදේශිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාවය. ඒ වෙනකොටත් ස්වදේශිකයන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවබෝධයක් තිබෙන්නේ නැහැ. මේ නිසා රාජ්‍ය ආයතනවල සේවය කිරීමට ස්වදේශිකයන් බඳවා ගැනීමට නොහැකි වුණා. ඉතා ඉහළ වැටුපකට යුරෝපියන් ඒ සඳහා යොමු කර ගැනීමට බ්‍රිතාන්‍යයන්ට සිදු වුණා. කියන්නේ රාජ්‍ය සේවයට ඉතා ඉහළ වැටුප ගෙවලා යුරෝපියන් ලංකාවට ගෙන්න ගන්න සිද්ධ වුණා. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වුවොත් කෝල්බ්‍රූක් යෝජනා කරා යුරෝපයෙන් රාජ්‍ය සේවයට පුද්ගලයන් ගෙන්නන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකාව තුලින්ම ඉංග්‍රීසි භාෂාව දැනගත්තාන් පස්සේ රාජ්‍ය සේවයට බඳවා ගන්නට හැකියාව තියෙනවා කියලා. එතකොට ඉංග්‍රීසි අධ්‍යාපනයේ මුවාවෙන් බ්‍රිතාන්‍යයට පක්ෂපාතීත්වය ඇති බ්‍රිතාන්‍ය ගැති පිරිසක් බිහි කරගන්නට බ්‍රිතාන්‍යෝ බලාපොරොත්තු වුණා. ඒකට මේක විචාරකය හඳුන්වලා දුන්නා
ලංකාවේම පුද්ගලයන් කීප දෙනෙකුට ඉංග්‍රීසි උගන්වලා ඔහු ඔවුන් රාජ්‍ය සේවයට බඳවාගෙන එතකොට ඔවුන්ගේ ලාභ ඉපයීම සඳහා බ්‍රිතාන්‍යයන්ට ලාභ ඉපයීම සඳහා ඔවුන් යොදාගෙන අර ලංකාවේ මිනිසුන්ගේ සියලුම දේ සූරා කෑමේ ප්‍රතිපත්තියක් තමයි මේ බ්‍රිතාන්‍යයන්ගේ මේ කෝල්බෘක් ප්‍රතිසංස්කරණයේ අවසාන අරමුණ උනේ. ඒකට ඊළඟට ව්‍යවස්ථාදායක සභාවක් සහ විධායක සභාවක් පිහිටෙව්වා. කෝල්බෘක් විසින් සිදු කරන සුවිශේෂීම යෝජනාව තමයි ව්‍යවස්ථාදායක සහ විධායක සභාවන් පිහිටුවීම. මෙතෙක් ආණ්ඩුකාරවරයා සතුව තිබූ අසීමිත බලතල ප්‍රමාණය සංවරණය කිරීම මේ යෝජනාවේ අරමුණ වුණා. ඒ කියන්නේ අඩු කිරීම. කෝල්බෘක් ලංකාවට පැමිණෙන විට මෙරට පැවති ආණ්ඩුකාරවරයාගේ ආණ්ඩුවක්. සියලුම ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කටයුතු සිද්ධ කළේ ආණ්ඩුකාරවරයා විසින්. හිතුවක්කාරී අත්නෝමතික පාලනයක් ඔහු ගෙන ගියා. කෝල්බෘක් ආණ්ඩුකාරවරයා වෙත අසීමිත බලයක් පැවරීම දැඩි විවේචනයට ලක් කරා කෝල්බෘක් විසින්. එය ලංකාවේ පුරවැසියන්ගේ නිදහසට සහ අයිතිවාසිකම් වලට පමණක් නොව ධනවාදී ආර්ථිකයේ වර්ධනයටද බාධාවක් බව පෙන්වලා දුන්නා. අත්නෝමතික බලයක් හිමි පාලකයෙකු සිටින විට පෞද්ගලික අංශයේ සිය ආයෝජන කටයුතු වලට මැලි වන බව ඔහු වටහා ගත්තා. මේ නිසා ආණ්ඩුකාරවරයා සතු අසීමිත බලය සීමා කළ යුතු බවත් ඒ සඳහා ව්‍යවස්ථාදායක සහ විධායක සභාවන් පිහිටවිය යුතු බවත් කෝල්බෘක් යෝජනා කළා. හරි. ඊට පස්සේ බලමු හෙක්ටර් 433 ව්‍යවස්ථාදායක සභාව. කෝල්බෘක් හඳුන්වලා දුන්නා 433 ව්‍යවස්ථාදායක සභාව. මෙතෙක් කල ආණ්ඩුකාරවරයා භුක්ති විඳි අසීමිත බලතල ව්‍යවස්ථාදායක සභාවකට පාලනය සඳහා බාර කරා. එතකොට මේ ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයෝ 15 දෙනෙක් ඉන්නවා. නිලලත් සමාජිකයෝ 9යි, නිල නොලත් සමාජිකයෝ 6 දෙනයි. නිල නොලත් සමාජිකයෝ 6 දෙනා බෙදෙනවා. යුරෝපීයන් 3 දෙනයි, සිංහල එක්කෙනයි, ද්‍රවිඩ එක්කෙනයි, බර්ගර් එක්කෙනයි. එතකොට මේ ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා සහ මුලසුන දරන්නා වූයේ ආණ්ඩුකාරවරයා. නිලලත් සහ නිල නොලත් සියලුම සමාජිකයන් නාමකරණයෙන් පත් කළේ ආණ්ඩුකාරවරයා. මේ නිසා ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන් ආණ්ඩුකාරවරයා ඉතා සමීප හිතවතුන් පිරිසකගෙන් යුක්ත වුණා. ව්‍යවස්ථාදායක සමාජිකයෝ සියල්ලම ආණ්ඩුකාරවරයාට හිතවත් පිරිසක් තමයි ඒකට පත් කරගත්තේ. ව්‍යවස්ථාදායක සභාවේ බලතල. ව්‍යවස්ථාදායක සභාවට තිබූ මූලිකම බලතලය උනේ ආණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් සාකච්ඡා කරලා සම්මත කිරීම. මීට පෙර ආණ්ඩුකාරවරයා සියලුම නීති රීති සම්පාදනය කරේ පෞද්ගලිකව සිය පනත් කෙටුම්පත් ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කරලා බහුතරයේ අනුමැතියෙන් ඒක සම්මත කරනවා. එතකොට ව්‍යවස්ථාදායකය වෙනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ බලය හිමි වූයේ ආණ්ඩුකාරවරයාට පමණයි. ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරයෙකුට කෙටුම්පත් ගෙනීමටවත් හැකියාවක් තිබුණේ නැහැ. එතකොට ආණ්ඩුකාරවරයාම දාන පනත් කෙටුම්පත් ඔහුගේ අභිමතය පරිදි පත් කරපු ව්‍යවස්ථාදායකයේ සමාජිකයන් විසින් අනිවාර්යෙන්ම සම්මත කරලා දෙනවා. මේකෙදි කියන්න තියෙන්නේ මේක යම්කිසි ආකාරයකට ශ්‍රී ලංකා ඉතිහාසයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඉදිරිගාමී පියවරක්. මොකද තනිම බලතල තිබ්බේ ආණ්ඩුකාරවරයා සතුව. නමුත් යම් මට්ටමකට මෙහෙම ව්‍යවස්ථාදායක සභාවක් පත් කරලා ඒ හරහා සම්මත කරගෙන ක්‍රියාත්මක කිරීම යම්කිසි ඉදිරිගාමී පියවරක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්. ව්‍යවස්ථාදායක සභාවේ දුර්වලතා තිබ්බ ගොඩාරියක් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ සුවිශේෂී සම්දිස්ථානයක් වුණා.
ඒ සාර්ථක ලෙස සැලකීමට හැකියාවක් තිබෙන්නේ නැහැ. ප්‍රධාන දුර්වලතා අඩුපාඩු රැසක් දක්නට ලැබුණා. ඒව තමයි ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිත්වය සහ මුලසුන ආණ්ඩුකාරවරයා සතු වීම. එතකොට අර ඒකාධිපති අත්නෝමතික පාලනේ එහෙම්මම ගෙන යන්න ආණ්ඩුකාරවරයාට හැකියාව තියෙනවා. මොකද ව්‍යවස්ථාදායක සභාවේ මුලසුන දරන්නේ ආණ්ඩුකාරවරයා. ඊළඟ ව්‍යවස්ථාදායක සභාවේ සියලුම නිල නොලත් සමාජිකයන් ආණ්ඩුකාරවරයා නාමකරණයෙන් පත් කළ සමාජිකයන්. එතකොට නිල නොලත් සමාජිකයෝ පත් කළා. එතකොට ඒ සියල්ලමත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතියෙන් ඔහුගේ අභිමතයේ පරිදි තමයි සමාජිකයෝ පත් කළේ. වාර්ගික නියෝජනයේ භාවිත කිරීම නිසා මෙරට ජන වර්ග එකිනෙකට ඈත් වුණා. එතකොට ප්‍රතිසංස්කරණයේදී යුරෝපියන් 3 දෙනයි සිංහල එක්කෙනයි ද්‍රවිඩ එක්කෙනයි බර්ගර් එක්කෙනයි විදිහට වාර්ගිකත්වයේ මත තමයි නිල නොලත් සමාජිකයෝ පත් උනේ. ඒකට මේ හේතුව නිසා වාර්ගිකත්වයේ මත ලාංකිකයන් බෙදෙන්න පටන් ගත්තා ජන වර්ගයන්. එතකොට මෙච්චර කාල සමගි සම්පන්නව විසපු කට්ටිය බෙදීමකට ලක් වුණා වාර්ගිකත්වයේ පදනම් කරගෙන. ව්‍යවස්ථාදායක සභාවට ප්‍රමාණවත් බලයක් හිමි වුණේ නැහැ. එතකොට ඒකත් දුර්වලතාවයක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්. ව්‍යවස්ථාදායක සභාවට ප්‍රමාණවත් බලයක් නැහැ. ආණ්ඩුකාරවරයා දීපු පනත් එහෙම් පිටින්ම සම්මත කරලා දෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ 1933 විධායක සභාවකුත් පත් කළා. හෝල්බෘක් ප්‍රතිසංස්කරණය ලංකාවට හඳුන්වා දුන්න සුවිශේෂී නවාංගයක් විදිහට විධායක සභාව සැලකන්න පුළුවන්. එතකොට මේකේ අරමුණ උනේ මෙතෙක් කල ආණ්ඩුකාරවරයා සතුව තිබූ අසීමිත විධායක බලතල සභාවකට පැවරීම. හෝල්බෘක් ලංකාවට එනකොට සියලුම විධායක සහ මූල්‍ය ශේෂ්ත්‍රයන් පාලනය කිරීමේ තනි අයිතිය තිබේ ආණ්ඩුකාරවරයාට. ලිබරල් අදහස් වලින් පෝෂණය වී සිටි හෝල්බෘක් තනි පුද්ගලයෙකුට මෙවැනි බලයක් ලබා දීම විවේචනය කළා. එම නිසා ආණ්ඩුකාරවරයාගේ විධායක සහ මූල්‍ය බලය පාලනය කිරීමට විධායක සභාවක් පිහිටුවීමට ඔහු යෝජනා කළා. ආණ්ඩුකාරවරයා සහ තවත් සමාජිකයෝ 5 දෙනෙකුගේ විධායක සභාව සමන්විත වුණා. ඒ තමයි හමුදාවේ ප්‍රධාන අණදුන නිලධාරියා, මහලේකම්වරයා, භාණ්ඩාගාරිකවරයා, රාජ්‍ය නීතිඥවරයා සහ මධ්‍යම පළාතේ ඒජන්තවරයා විධායක සභාවෙන් සමන්විත වුණා. සමාජිකයෝ වුණා. එතකොට මෙතෙක් කල ආණ්ඩුකාරවරයාට සිය පෞද්ගලික අභිමතය අනුව විධායක සභාවේ මූල්‍ය ශේෂ්ත්‍රයේ තීරණ ගන්න මූල්‍ය ශේෂ්ත්‍රයේ තීරණ ගත්තා. එහෙත් විධායක සභාව පිහිටුවීමෙන් පස්සේ ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් වුණා. මෙතෙක් ආණ්ඩුකාරවරයාගේ තීරණ පෞද්ගලිකව තනි තීරණ ගන්න බෑ. මේ සභාවේ අනුමැතිය අවශ්‍ය වුණා. ආණ්ඩුකාරවරයා තනි තීරණ ගත්තොත් ඒ සම්බන්ධයෙන් වූ වාර්තාවක් අනිවාර්යෙන්ම බ්‍රිතාන්‍යයට යැවීමට ආණ්ඩුකාරයා බැඳී සිටියා. එතකොට යම් ආකාරයකට ආණ්ඩුකාරවරයාගේ බලය අඩුවීමක් මෙහි දක්නට ලැබුණා. කලින් තනි තීරණ ගත්තා. නමුත් විධායක සභාවේ සම්බන්ධයෙන් තීරණ ගැනීමදී ආණ්ඩුකාරවරයා තනි තීරණ ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම තීරණ ගත්තොත් බ්‍රිතාන්‍යයට ලිපියකින් දැනුම් දෙන්න ඕනි කියලා කොන්දේසි පවරලා තියෙනවා. මේ ආකාරයට විධායක සභාව පිහිටුවීම තුළින් ආණ්ඩුකාරවරයාගේ බලය සීමා කිරීමට උත්සාහයක් ගත්තා හෝල්බෘක් විසින්. එහෙත් විධායක සභාවේ සමාජිකයන් ආණ්ඩුකාරවරයාට හිතවත් ඉහළ රාජ්‍ය නිලධාරීන් නිසා ඔහුගේ කටයුතු වලටත් එතරම් බලපෑමක් හා බාධාවක් විධායක සභාවෙන් එල්ල වුණේ නැහැ. එතකොට ව්‍යවස්ථාදායක සභාව වගේමයි විධායක සභාවෙත් සිටි ආණ්ඩුකාරවරයාට හිතවත් පිරිසක් තමන්ව පත් කරපු ආණ්ඩුකාරවරයාට විරුද්ධ වෙන්න කොහොමටවත් හැකියාවක් නැහැ මේ සමාජිකයන්ට. එම නිසා නාමික වශයෙන් පමණයි මෙම ව්‍යවස්ථාදායක සහ විධායක සභා ක්‍රියාත්මක වුණේ. තවදුරටත් අවසානයේදී බලාගෙන යනකොට ආණ්ඩුකාරවරයාට තමයි
බලය අත්පත් වෙලා තිබ්බේ. ඊළඟට කැමරන් ප්‍රතිසංස්කරණ. කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණවලම කොටසක් තමයි කැමරන් ප්‍රතිසංස්කරණ. ඒකට මේකෙදි යෝජනා වුණේ බෙහෙවින්ම අධිකරණ ප්‍රතිසංස්කරණ තමයි කැමරන් විසින් යෝජනා කළේ. උඩරට හා පහතරට සඳහා පැවති අධිකරණ පද්ධතිය අහෝසි කරලා මුළු ලංකාවටම ඒකීය අධිකරණ පද්ධතියක් හඳුන්වලා දුන්නා. ඒ වගේම ස්වදේශිකයන්ට සහ යුරෝපීයන්ට වෙන්වලා තිබුණු අධිකරණ ප්‍රතිසංස්කරණ තිබ්බා. ඒවා සියල්ලම අහෝසි කරලා එක අධිකරණ පද්ධතියක් කැමරන් විසින් යෝජනා කළා. ඊළඟට අධිකරණය පාලනය කිරීමේ බලය ආණ්ඩුකාරවරයාගෙන් ඉවත් කරලා ශ්‍රේෂ්ඨ අධිකරණයට පවරලා දුන්නා. ඒකට මේක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කලින් ප්‍රතිසංස්කරණයට කලින් තිබුණේ ආණ්ඩුකාරවරයා තමයි අධිකරණ කටයුතු සිද්ධ කළේ. ඒකට ඒක ආණ්ඩුකාරවරයාගෙන් ඉවත් කරලා ශ්‍රේෂ්ඨ අධිකරණය කියලා ආයතනයක් පිහිටවලා ඒකට බලය ලබලා දුන්නා. ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික් උසාවි ක්‍රමයක් පිහිටෙව්වා. ඒකට ලංකාව පුරාම අධිකරණ පද්ධතිය ස්ථාපිත කළා. මේ 1833න් පස්සේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමට තිබූ බලය ඉවත් කරලා බ්‍රිතාන්‍යයේ කෝප්ස් නීතිය ලංකාවට හඳුන්වලා දුන්නා. විනිශ්චයකාර තනතුරු වලට රජයේ සේවකයන් බඳවා ගැනීම නැති කරලා විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන් පමණක් බඳව ගත්තයි. කියන්නේ නීති ශාස්ත්‍රය ගැන දැනුමක් සහිත පුද්ගලයන් පමණක් අධිකරණ කටයුතු සඳහා බඳවා ගත්තා. කලින් හිටියේ සාමාන්‍ය රජයේ සේවකයෝ තමයි අධිකරණ කටයුතු සිද්ධ කළේ. එතකොට මේ ආකාරයට කැමරන් විසින් ලංකාවේ පැවති අධිකරණ ක්‍රමය මුළුමනින්ම වෙනස් කරලා යෝජනා ඉදිරිපත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අධිකරණයේ ස්වාධීනත්වය මෙරට ගොඩ නැගුණා. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ලංකාවට හඳුන්වලා දීමට කැමරන් අධිකරණ ප්‍රතිසංස්කරණ තුලින් උත්සාහයක් ගත්තා කියලා විචාරකයන් හඳුන්වලා දෙනවා. එතකොට කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණ ගැන ලකුණු 20ක ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට මේ විදිහට ව්‍යවස්ථාදායක සභාව සහ විධායක සභාවේ යෝජනා සහ ඒක කොහොමද පත් උනේ, ආණ්ඩුකාරවරයා බලය සංවරණය කරේ කොහොමද, මේකේ තියෙන වාසි සහ අවාසි මේ සම්බන්ධයෙන් ගොනු කරලා ලකුණු 20කට නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. 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 නිශ්චිත පිළිතුරක්
ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් ලියන්න පුළුවන්.